අයිබෝන් සුබෝදෑසනක් නිරෝගී දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද 26 වෙනිදා දෙසැම්බර් මාසයේ අලුත් අවුරුද්දකට පොඩි කාලයයි තියෙන නත්තලෙන් පහුවදා දවසේ. ඉතින් නත්තල් දවසෙන් පස්සේ අපි නත්තලේ අර සැබෑ හරය වටිනාකම් තේරුම් අරගෙන එදාට විතරක් මේව කරන්නේ නැතුව එතනින් එහාට අපි දන්නවා නත්තලේ සැබෑ අර්ථයේ විදිහට ජේසුස් කිරිස්තුස් වහන්සේ දේශනා කළ දේවල්, උන්වහන්සේ අන්‍යයන්ට ප්‍රේම කිරීම, ඒ වගේම විශේෂයෙන්ම මේ දිලදුන්ට සැලකීම, මනුෂ්‍යත්වයෙන් සියලු දෙනාටම සමානාත්මතාවයෙන් යුතුව සැලකීම, මේ ආදී කාරණා ගණනාවක් තියෙනවා. ඉතින් ඒව නත්තල් දවසට විතරක් නැතුව එදායින් පටන්ගෙන අපි ජීවිතේ හැමදාම ඉස්සරහට ඊළඟ අවුරුද්ද වෙනකන් අරන් ගියොත් ඒක තමයි නත්තලේ සැබෑ වටිනාකම් බවට පත් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරයි කියලා ඔබ විශ්වාස කරනවා. ඒ අතරේ මතක තබා ගත යුතු දේවල් තියෙනවා. ඒ තමයි කොරෝනාවෙන් අපි කොහොමද ඈත් මෑත් වෙලා ගැලවිලා ඉන්නේ කියලා. ඒවට මූලික සෞඛ්‍ය පුරුදු අපි පිළිපදිමින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. තවදුරටත් ලෝකේ තියෙන තත්ත්වයත් එක්ක ඔමික්‍රෝන් පිළිබඳව අපිට කතා කරන්න තවමත් සිද්ධ වෙලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම අපි අද පත්තර බලන්න පටන් ගන්න හදන්නේ. අජිත් අයබන් සුබ දැසනක්. අයබන් සමීර සුබ දැසනක්. හැම දිනෙකම සුබ දැසනක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නත්තලට පස්සේ දවස අද දවස දෙසැම්බර් මාසේ 26 වෙනිදා. අදින් හරියටම අවුරුදු 17කට කලින් ඔබේ මතකය අවදි කළොත් එහෙම සුනාමිය කියන මේ මහා අඳුරු දවස උදා වෙච්ච දිනේ අදින් වසර 17කට පිටින් ඒ සිදුවීම සිද්ධ වුණේ. ඒ බවත් මතක් කරනවා. අද සුරක්ෂිතතාව පිළිබඳව වැඩියෙන් කතා කරන දිනයක් බවට පත් වෙනවා. නිසකයි සුනාමිය පිළිබඳව යමහිරි මතකය අවදි කරන ගමන්ම තවත් අමහිරි මතකයක්, අමහිරි සිදුවීමක් මතක් කරන්නට ඕනේ. ඊයේ දවස සමීර නත්තල් දවස. නත්තල කියන්නේ සාමය, ප්‍රේමය, ආදරය, මනුෂ්‍යත්වයේ බෙදා හදා ගැනීම, මේ හැම දෙයකටම තෝතැන්නක් වන දවසක්. හැබැයි ඊයේ දවසේ අපිට තිරුක්කෝවිල් ප්‍රදේශයෙන් අහන්න දකින්න ලැබුණේ වගේ සිදුවීමක් නම් නෙවෙයි. ෂණික කෝපය කොයිතරම් දුරකට මිනිස්සෙක්ගේ හිත නැත්තම් මනස වෙනස් කරනවද කියන දෙයට හොඳම උදාහරණයක් ඊයේ දවස් අපි දැක්කා. තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ වෙඩි තැබීමක් සිද්ධ වුණා. පොලිස් නිලධාරියෙක් කෝපයටපත් වෙලා හිටියා. මේ තමුන්ට රාජකාරී නැත්තම් මේ නිවාඩු ලබා දුන්නේ නැහැ කියන කාරණාවත් එක්කම ඔහු කෙතරම් දරුණු වෙලා තිබ්බද? 4 දෙනෙකු අවාසනාවන්ත විදිහට ජීවිතෙන් වන්දි ගෙව්වා. තවත් කිහිප දෙනෙක් රෝහල්ගත කළා. ඉතින් මේ පොලිස් නිලධාරියා ඊට පස්සේ ඇතිමලේ පොලිසියට බහර වුණා. ඊයේ දවසේ අපිට අහන්න ලැබුණු සිදුවීම තමයි මේක. හැබැයි ඉතින් ඊයේ දවසේ ඔය වගේ දේවල් වෙන්න ඕනේද? මේක මෙතනින් එහාට බේරගන්න වෙන විදිහක් තිබෙන්නේ නැද්ද? ෂණික කෝපයේ හින්දා මේ දේවල් ඇති වුණා කියන කාරණාව හැම දිනෙකම දන්නවා. හැබැයි මනස නිරවුල්ව නිරෝගීව තියාගෙන අපි සමාජය ඉස්සරහට යන්න, සමාජයට රටට වැඩදායී පුද්ගල විදිහට ජීවත් වෙන්න ඕන කියන කාරණාව අපි නිරන්තරයෙන් මතක් කරනවා. අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ඉතාම ඉක්මනින් ඔබට කියන්න. මේ උත්සව සමයක් ගත වෙන්නේ දැන් අලුත් අවුරුද්දක් එළඹෙන්න නියමිතයි. 2021ට සමුදීන 22ට යන්න ලෑස්ති වෙලා මග බලන් ඉන්න මොහොතක්. සමීර අද දවසේ ජාතික පුවත්පත් මේක වාර්තා කරනවා. ඔව්, සිළුමිණට යනවා. මුලින්ම සිළුමිණ යනවා. අද තොරතුරු කියනවා මේ ආකාරයෙන් මේ උත්සවයේ සමයේදී අපි බඩමුට්ටු ගනිද්දී මොන ආකාරයෙන් සැලකිලිමත් විය යුතුද කියන කාරණය සම්බන්ධයෙන් අද යම් අවධානයක් යොමු කරලා තියෙනවා. සිළුමිණ වාර්තා කරනවා උත්සව සමයේදී පරිස්සමෙන් කියලායි කියන්නේ. මොකද්ද මේ පරිස්සම කියලා බලද්දී කූට ව්‍යාපාරිකයන් පරිභෝජනයට නුසුදුසු කල්ලිකුතු භාණ්ඩ සහ අමුද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත අලෙවි කළ හැකි බැවින් සහ ව්‍යාජ මුදල් නෝට්ටුත් වෙළඳපොළට නිකුත් කළ හැකි හේයින් උත්සව සමය තුළදී භාණ්ඩ මිලදී ගැනීමේදී දැඩි සුපරීක්ෂාකාරීත්වයෙන් යුතුව කටයුතු කරන්න ඕනි කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්තයා කියනවා. අද ඒ ගැන මේ විදිහට පත්තරේ දාලා තියෙනවා. ඉතින් කූට ව්‍යාපාරිකයෝ බලන්නේ ඒගොල්ලන්ගේ මඩිය තර කරගන්න. ඒ නිසා ඔය පරිභෝජනයේට නුසුදුසු දේවල් ඕන තරම් වෙළඳ පොලේ තියෙන්න පුළුවන්. එහෙම ජාවාරම් පහුගිය කාලවකවානුව තුල අහු වුණා. දිගින් දිගටම ඔය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගෙන අලලුණු විතරක් නෙමේ සීනි පවා හොදලා පිරිසිදු කරලා එක එක රසායනික ද්‍රව්‍ය දාලා ආපහු වෙන පැකට් වලට දාලා වෙන රටවල් වලින් ගෙනාපු විදිහට හරි ලස්සනට හදන ජාවාරමක් දඹුල්ල නගරාධිපතිතුමාම ගිහිල්ලා අල්ලලා තිබුණා. ඒවා පාරිභෝගික අධිකාරියට කියලා තිබුණා. එතනින් එහා මේ කූට ව්‍යාපාරිකෝ මේවා නවත්තන්නේ නැහැ. ඒ දඩ ගෙවන්න ඊට පස්සේ ආපහු ඒගොල්ලන්ගේ මඩිය තර කරගන්න ආපහු ඒවා කරනවා. එතකොට පළවෙනි අහුන පළවෙනි පාර වෙන්න පුළුවන්. හැබැයි කරන පළවෙනි පාර නෙවෙයි. ඒ නිසා ජනතාව විදිහට පාරිභෝගිකයන් විදිහට මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න කියලා අපි ඔබට කියනවා. මේ අතරේ අරුණට ගියාම අරුණ වාර්තා කරනවා 31 වෙනිදා සාද සඳහා තරු හෝටල් දැන්ටමත් බුක් කරලා තියෙනවලු.
මේ සම්බන්ධයෙන් කියනවා දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී සාද පැවැත්වීම සඳහා කොළඹ නගරයේ තරුපහේ හෝටල් 12න් දෙකක් පමණ කොළඹ මහනගර සභාවෙන් අනුමැතිය ඉල්ලා විනෝද බදු ගෙවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් විනෝද වෙන්න ඕනි, සතුටු වෙන්න ඕනි, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පරිස්සම කියන එක තියාගන්න. කොරෝනා කාලවකවානුවක අපි ඉන්නේ. විවිධ වෛරස් ප්‍රභේද මතුවෙමින් පවතිනවා. ඔමික්‍රෝන් වලටත් එහා ගිහිල්ලා සුපිරි වෛරසයක් පිළිබඳව ලෝකයේ අධ්‍යයනයක ඉන්නවා. මේ වෙද්දී බ්‍රිතාන්‍ය පරීක්ෂකයන් අපි දැක්කා ලෝට ඒ ගැන කියනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබ අවධානයෙන් කටයුතු කරන්න. 31 31st night අපි පාටි දානවා, විනෝද වෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ ඔබේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කරන්න කියලත් ගෞරවයෙන් ඔබෙන් ඉල්ලන්න කැමතියි. මේ අතරේ මව්බිමට යනවා. මව්බිම වාර්තා කරනවා රට යන අයට PCR හදන හොර තිප්පොලක් පිළිබඳව තොරතුරු අරන් එනවා. දැන් අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කෙලින්ම යනවා. පොඩි හරි ගැටලුවක් නැත්තම් යම් හිතට නිකම් ප්‍රශ්නයක් වගේ තියෙනවා නම් කොරෝනා ආසාදිතයෙක් අපි ඇසුරු කරාද නැත්තම් රෝග ලක්ෂණ මොනවා හරි තියෙනවා නම් අපි යනවා ඇන්ටිජන් එකක් කරගන්න. ඒත් නැත්තම් අපි යනවා PCR එකක් කරගන්න. ඉතින් එහෙම PCR කරන තැන් වලට ගියාම මේ වගේ තැන් නම් PCR සමහර තැන් මේක දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙනවා. විදේශගත වීම සඳහා PCR වාර්තා සකස් කරන ස්ථානයක් කොච්චිකඩේ පොලිස් වසමේ පෝරතොට ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය වටලලා තියෙනවා. සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට තියෙනවා. එක් PCR වාර්තාවක් සඳහා රුපියල් 8500ක මුදලක් ලබාගෙන තියෙනවා කියලත් මේ ආකාරයෙන් කියනවා. සාමාන්‍යයෙන් PCR එකකට ගන්නෙත් මේ ගානම තමයි. يعني හරි PCR එකකට ගන්නෙත් මේ ගාන. එතකොට මේ හොර PCR එකකට ගන්නෙත් ඒ ගානම වගේ ගානක් විදිහට තමයි කියලා තියෙන්නේ. හැබැයි ඉතින් මේවා ඕන්න නෙගටිව්ද පොසිටිව්ද ඕන එකක් දාගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තත්ත්වයක් තමයි තියෙනවා. ඇත්තේ කොරෝනා වසංගතයේ පැතිර ගිය කාලයේ තිස්සේ මේ ජාවාරම සිදු කරලා තියෙනවා කියලත් අද මේ ආකාරයෙන් තොරතුරු මව්බිම් පත්තරේ වාර්තා කරනවා. ඔක සමීර අර නෙගටිව් කරගන්නව නම් ඒක අර රෝගේ වසන් කරගන්න හේතුවක්. හැබැයි පොසිටිව් කරගන්නත් සමහර අය උත්සාහ කරනවා. දැන් විශේෂයෙන්ම විවිධ ආයතන වලින් සමහර වෙලාවට කොරෝනා ආසාදිත වුණාම දීමනාවක් ලබා දෙනවා. සමහර වෙලාවට මේ ජීවනෝපාය අහිමි වුණාම මේ මුදල් එහෙම ලබා දෙන. ඒ වගේ වෙලාවටත් ඔය හොර PCR අරගෙන පොසිටිව් කරගෙන ඒ මුදල් ලබා ගන්න උත්සාහ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ කොහොම වුණත් මේක වැරදි වැඩක්. ඔව් ඉතින් මේ සඳහා දඬුවම් ලබා දෙයි, පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් එතකොට මේ වගේ මේ මගුවඩි වැඩ කරන අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඔබ මේවට අහු වෙන්න එපා. රෝහලකට ගිහිල්ලා PCR එකක් ඔබට කරගන්න පුළුවන් පහසුවෙන්. ඒ මිලමයි යන්නේ. ඇයි එහෙනම් අපි වෙන තැනකට ගිහිල්ලා PCR එකක් ලබා ගන්න? ඒ කියන්නේ ඒ කරගන්න හැටත් මොකක් හරි හොර වැඩක් කරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මේ වගේ දේවල් වලට යන්නේ. හැබැයි මතක තියාගන්න මේවා කොහෙද හරි අහු වෙනවා. ඊට පස්සේ අර යන ගමනත් නෑ. වෙන විකල්ප නැත්තම් ආයි කාලයක් ගත කරන්න වෙනවා. මේ සියල්ලකටම නිවැරදි විදිහට වැඩ කරන එක තමයි හොඳම දේ බවට පත් වෙන්නේ. මේ අතරේ මම සිළුමිනට යනවා. සිළුමින අද වාර්තා කරනවා නජිත් මුලින් කිව්ව කතාව සුනාමියට අවුරුදු 17ක් සපිරෙනවා. අද ජාතික සුරක්ෂිතතා දිනය අද සමරන්න කටයුතු කරනවා. ඒ අනුව විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම ඇතුළු කාරණා ගණනාවක් අද උදේ 9:25ට සිද්ධ වෙනවා. ඒ ගැන අද මේ ආකාරයෙන් වාර්තා කරනවා. අවුරුදු 17කට පෙර එනම් 2004 දෙසැම්බර් 26 වෙනිදා සිදු මේ ඛේදවාචකය ජාතික සුරක්ෂිතතා දිනය විදිහට නම් කරලා තියෙනවා. ඒ අනුස්මරණය කිරීම ප්‍රධාන උත්සවය උදේ 8:30ට 8:30 ඉඳලා 10:30 වෙනකන් හික්කඩුව පැරැලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වෙනවා. ලංකාවේ සුනාමි අනතුරින් මියගිය සංඛ්‍යාව 31229ක් වන අතර අතුරුදන් වුණා 4100ක්. ඒ වගේම මිනිසුන් 5,16,150ක් එහිදී අවතැන් වුණා. දිස්ත්‍රික්ක 14ක් සුනාමියට ගොදුරු අතර කෝටි ගණනක් වටිනා පොදු දේපල නිවාස මේ ආකාරයෙන් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත පැයක් ඇතුළත රටට අහිමි වුණා. මේ සියල්ල අද අනුස්මරණය කරන්න නියමිතයි. මෙවන් විපතක් යලි ඇති නොවේවා කියන ප්‍රාර්ථනය තමයි සියලු දෙනාගේම සිත්වල තියෙන. ඉතින් සුරක්ෂිතතා දිනය සුනාමි විතරක් නෙමෙයි අපි දන්නවා ස්වභාවික ආපදා වලින් මේ මෑත කාලීනව අපි ටිකක් දරුණු විදිහට බැටකාපු රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. නායාම් මෙහිදී ප්‍රධාන වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. මේ සියල්ලම නැති කරගන්න ක්‍රමවේද හදලා තියෙනවා. හැබැයි මේ ක්‍රමවේද වලට මිනිස්සු සමහර පැතිවල අනුගත වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ගැටලුවක් බවට පත් වෙනවා. දැන්
සුනාමිය එනකොට අපි සුනාමියක් ගැන ඊට කලින් අහලා තිබුණේ නැහැ, දන්නේ නැහැ ගොඩක් අය. හැබැයි ඊට පස්සේ සුනාමි ආරක්ෂණ පද්ධතියක් හැදුවා. ඊට පස්සේ මේ යම් ආකාරයකින් අනතුරක් සිද්ධ වෙනවා නම් කලින් දැනගන්න පුළුවන් ක්‍රමවේද සකස් කරලා තියෙනවා. මේ සියල්ල අද රටට යලි මේ පෙන්වන්න කියලා දෙන්න මතක් කරන්න ජාතික සුරක්ෂිතතා දිනය සමරන්න නියමිතයි. ඒ ගැන අද වාර්තා කරනවා සිළුමිණ. යතර සමීර අද දවසේ මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවක මේ 4 වෙනි පිටුවේ බොහොම අපූරු එදා ඒ සිද්ධ වෙච්ච සිදුවීම බොහොම අපූර්වට රචනා කරලා තියෙනවා විශේෂාංගයක් විදිහට සුනාමි අඳුරු මතකයේ දහස් ගණනක් උදම් රළට බිලි වූ පැරෑලිය දුම්රියේ දුක්බර මතකය කියලා තමයි මේ සිරස්තලේ යොදලා අද දවසේ මේ විශේෂාංග ලිපිය ලියන්නේ. දුම්රිය රියදුරු ජනක තමන්දුටු දර්ශනයෙන් භ්‍රාන්ත වූයේය මුහුද දෙසින් ඉහළට නැගී ආවේ කාලවර්ණ වූ මහා පෞරකීය ෂණයකින් චීන මහා ප්‍රාකාරයෙන් විශාල වෙමින් පොල්ගස් තරම් දක්වා උස්ස නැගුණේය. බිහිසුණු ශබ්දයේ තව තවත් වැඩි කරමින් ගස් කොළන් අඹරවාගෙන ඔවුන් වෙත හමායමින් සිටියේය. ඒ බියකරු මොහොතේ දුම්රිය තුල සිටි දහස් ගණනක් අසරණ මකින් ජීවිතයේ යදමින් එකවර නැගූ විලාපයත් අඳුනාවත් නිසා දුම්රිය දෙදුරුම් කෑවේය කියලා මේ එදා මතකයේ නැවත නැවතත් යළිත් සිහිකන් වනවා. දෙසැම්බරේ තරම් සිත් ගන්නා මාසයක් නොවේ. අදින් වසර 17කට පෙර 2004 වසරේ දෙසැම්බරයේද එසේ විය. එදා නත්තලද උත්කර්ෂවත් නොවිය. නත්තලට පසුදින අරුණලු වැටෙමින් තිබින ඒ ශ්‍රේණියේ ප්‍රධාන දුම්රිය වේදරකු වූ ජනක ප්‍රනාන්දු හිමිදිරි පාන්දර දෙමටකොඩ රේල්වේ රනින් ෂෙඩ් එකට ගොස් මාතර බලා දහවනය කළ යුතු ඒ 50 දරන දුම්රිය බාරයට ගත්තා. සිවලෝගනාදන් ඔහුගේ සහායකයා වුණා. දුම්රිය මරදාන දුම්රිය පොළට සේන්දු වුණේ පෙරවරු 6:35ට නත්තල් දිනට පසුදින වීමත් පොහොය දිනේ මෙන්ම වසරාන්ත නිවාඩු දිනේ වීමත් යන කරුණු ගණනාවක් නිසා මරදානින් දුම්රියට ගොඩ වූ පිරිස විශාල වුණා. අංක 50 දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත වුණේ උදෑසන 7:10ට. කොහොම වුණත් දුම්රිය පෙරවරු 9:20ට කොළඹ මරදාන දුම්රිය පාලක මැදිරියට මේ අනපේක්ෂිත පණිවිඩයක් අහංගම දුම්රිය ස්ථානයෙන් ලැබිලා තිබ්බා. මුහුදු රළ සමග මලසිරුරක් දුම්රිය ස්ථානයේ දෙසට ගසාගෙන පැමිණි බව ඉන් කියවුණා. මේ පණිවිඩයත් සමග මුහුදු බඩ දුම්රිය මාර්ගය අනෙකුත් දුම්රිය ස්ථාන සම්බන්ධ කර ගැනීමට තමන් වෙරදැරුවේ යයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. කෙසේ වෙතත් ජනක ප්‍රනාන්දු හික්කඩුව පැරෑලියේදී දුම්රිය නැවැත්තුවා. ගොඩ ගැලූ මුහුදු ජලකඳ ක්‍රමයෙන් බැස යනු ඇතැයි ඔහු විශ්වාස කළා. සත්තකින්ම ඒ බැස යමින් තිබුණා. එක් මැදිරියක් පීලිපැන ඇති බැවින් වතුර බැස ගියද ඔහුට ඉදිරියට යාගත නොහැකි වනු ඇත. ඈත බැලුවද මහසයුර පෙනෙන්නේ නැත. ඔහුට බිරිය සහ දීනියන් දෙදෙනා සිහිපත් වුණා. පැරෑලියේදී ඔහුගේ දුම්රිය මුහුද ගොඩ කලා යට වූ අන්දම ගෙදර ගිය පසු ඔවුන්ට පැවසිය හැකිය. මේ විශ්මිත අත්දැකීම දෙගු කලක් මතකේ රැඳෙනු ඇත කියලා අද දවසේ මේ විදිහට ලියන බොහෝ පිරිසක් සමීර මේ දුම්රිය ගමන් කළා. සමහර විට අපේ ඥාතීන් අසල්වැසියන් හිතමිතුරන් මේ හැම දිනෙකම මේ දුම්රිය ගමන් කරන්නට ඇති. එදා පෝය දවසක් ස්වාධීන රූප வாහිනිය ඔබ බැලුවා නම් අපි විශේෂයෙන්ම මේ පෝය විකාශය ගෙන ආවෙත් ඔය මුහුද ආසන්නයේ තිබුණ විහාරස්ථානයක ඉඳන් එදා දවසේ ඔබට මතකයි පළමුව ඔබට මේ ගැන කිව්ව ITN මාධ්‍යජාලයේ රූපවාහිනිය ඔස්සේ මේ විදිහට මුහුද ගොඩ ගලනවා මේ වගේ විපතක් සිද්ධ වෙනවයි කියලා. කන්ද විහාරනේ. කන්ද විහාරයෙන් ඉඳන් මේ සජීව විකාශය අරගෙන ආවේ. අවුරුදු 17කට කලින් මතකය මේ විදිහට අපි ආවර්ජනය කළේ සුනාමිය ලෝකේ පුරාම විශේෂයෙන්ම මේ සුමාත්‍රා දෙවියන් ආශ්‍රිතව ඇතිවෙච්ච භූකම්පනයත් එක්ක ඇතිවෙච්ච උදම් රැල්ල නිසා බොහෝ පිරිසකට ජීවිත අහිමි වුණා. අපේ රටෙත් බොහෝ පිරිසකට ජීවිත අහිමි වුණා. අදටත් සුනාමියේ ඒ අඳුරු මතකය අඳුරු කතා ප්‍රවෘත්තීන් අපේ සමාජයේ සැරිසරනවා. මේ මතකය ආවර්ජනය කරනවා. අද ජාතික සුරක්ෂිතතා දිනය මිනිත්තු 2ක නිශ්ශබ්දතාවක් පවත්වන්න සූදානම්. මියගේ පිරිස සිහි කරන්න සූදානම්. ඔවුන්ට මතුමතුවටත් මේ විදිහට අකල් මරණවලට ගොදුරු නොවෙන්න ඉඩකඩ ලැබෙන්න කියලා අපි හැම දිනෙකම ප්‍රාර්ථනා කරනවා. ඔව් සුනාමි ව්‍යසනයෙන් පස්සේ 31229ක ජීවිත හැර අන් සියල්ල අපිට ඉතාමත් ඉක්මනින් ගොඩනගා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ සඳහා මුළු රටේම ජනතාව සහයෝගය ලබා දුන්න ජාත්‍යන්තර සහයෝගය අපිට ලැබුණා. මේකත් එක්ක තමයි අපිට ඒ සියල්ල හදා ගන්න හැකියාව ලැබුණේ ජීවිත හැර අන් සියල්ල. ඉතින් මේ මොහොතේදීත් ලෝකයක් විදිහට රටක් විදිහට දැවැන්ත අර්බුද වලට මුහුණ දෙමින් ඉන්නවා. මේ සියල්ල අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ එකතු වෙලා ඉදිරියට ගියොත් විතරයි කියන කාරණය මතක් කරන්න
ගන්න ඕනි. මේ ගැන කියද්දී රෝහල් වැඩ වර්ජනයක නිරත වුණා GMO එක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. අපි දන්නවා රෝහල් පද්ධතිය එදා සුනාමි ව්‍යසනයේ වෙලාවේදී දැවැන්ත ඒ ලබා දුන්න සහයෝගයේ දායකත්වය නිසා ජීවිත දහස් ගණනක් බේර ගන්න පුළුවන්කම ලැබුණා. අර 31229 හැර. ඉතින් රෝහල් ගැන කතා කරද්දී මේ වැඩ වර්ජනය පහුගිය සතිය අහන්න ලැබුණා. නමුත් දැන් කියනවා සෙලුමින අද වාර්තා කරනවා රෝහල් යලි වැඩ දිවයින පුර ආරම්භ කරපු වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය తాවකාලිකව අත්හිටුවීමට 24 සිකුරාදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරනවා. මේ තීරණය ගනු ලැබුවේ දිවයින පුරා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ශාඛා 127ටම අයිති වෛද්‍ය නිලධාරීන් කැඳවා ඔවුන්ගේ අදහස් විමසා බැලීමෙන් අනතුරුව කියලා මධ්‍යම කාරක අදහස් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කියලයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්තයා කියලා තියෙන. අද ඒ ගැන සිළුමින මේ ආකාරයෙන් වාර්තා කරනවා. මෙතනින් එහා අරුණට ගියාම මේ සම්බන්ධයෙන් කියනවා වෘත්තීය සමිති වලට බය නැතුව වෛද්‍ය ස්ථාන මාරු දෙයි කියලායි වාර්තා කරන්නේ. ඒ අනුව කිසිදු වෘත්තීය සමිතියක මැදිහත් වීමකින් තොරව වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම සිදු කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. එහෙමනම් එහෙම තමයි වෙන්න ඕනේ. එතකොට වෘත්තීය සමිති කවුරුවත් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් ඇඟිලි ගහන්න බෑ. වෙන වෘත්තීය සමිති වලටත් ඇඟිලි ගහන්න බෑ. වෘත්තීය සංගම් වලට ඒ තියෙන ඉල්ලීම් මෙහෙම කිසිවක් තකන්න නැතුව නොතකා හරිමින් මේ වෛද්‍ය මාරුවීම් ලබා දෙන්න කටයුතු කරනවා කියලායි වාර්තා කරන්නේ රාජ්‍ය සේවා කමිෂන් සභාව වගේම ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා කර අවසන් තීරණ ගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේර ගුණවර්ධන මහත්තයා කියනවා. ඒ සම්බන්ධයෙන් අද මේ විදිහට අරුණ පත්තරේ තොරතුරු වාර්තා කරනවා. සමීර ඔය හැම දෙයක්ම කිව්වහම අපිට හිතෙන එකම දේ තමයි මේ රටේ ජනතාව කොයිතරම් අසීරුතාවට පත් වෙනවද. සමහර වෙලාවට වර්ජන සිද්ධ වෙනවා. වෛද්‍යවරු හෙදියෝ මේ අය වර්ජනය කරනවා. ජනතාව අසීරුතාවට පත් වෙනවා, අපහසුතාවට පත් වෙනවා. දැන් දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක් ආරම්භ කළා තියෙනවා. හැබැයි ටිකට් නැතුව නොමිලේ දුම්රිය යන්න මේ දවස්වල අපේ රටේ ජනතාවට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. රජයක් විදිහට ගත්තොත් එහෙම ඒක පාඩුවක්. හැබැයි ජනතාව විදිහට ගත්තොත් ඉතින් ඒ ටිකට් එකේ මුදල ඉතිරි කරගන්න හැකියාව තියෙනවා. ඔය අතරේ අර හොර PCR ලබා දෙන තැන් ගැන සමීර කිව්වා. ඒ අතරේ මේ ඖෂධ උනත් අපේ රටේ මේ එක තැන්වල ගන්න තියෙන එකම ඖෂධයේ විවිධ මිල ගණන් වලට කියලා ලංකාදීප පුවත්පත කියනවා. සිරස්තලයක් යොදමින් දායසිලි ලියනගේ මේ ගැන ලියන්නේ එකම ඖෂධය විවිධ මිලට ජනතාව අසීරු වෙයි කියලා මේ විදිහට ලියන්නේ. බෝ නොවන රෝග සඳහා වන එකම ඖෂධය විවිධ මිල ගණන් වලට අලෙවි කිරීම නිසා ජනතාව බලවත් අසීරුතාවට පත්ව සිටිනවා. දියවැඩියා රෝගය සඳහා භාවිත කරනු ලබන මෙට්ෆෝමින් මිලිග්‍රෑම් 500ක එක පෙත්තක් රුපියල් 2.50 සිට රුපියල් 4.6 දක්වා මිල ගණන් වලට අලෙවි වන බවට සඳහන් වෙනවා කියලා අද දවසේ ලංකාදීපයේ ওই විදිහට කියනවා. ඩොලරේ මිල නිෂ්පාදන වියදම ඉහළ යාම, තෙල් මිල හා ඖෂධ ආනයනකරුවන් මුහුණ පාන අසීරුතාවන් හා ගුවන්තොටුපළ හා වරාය ගාස්තු ඉහළ යාම නිසා ඖෂධ මිල ඉහළ යාම පසුගිය මාස කිහිපය තුළ සිදු බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළ තිබ්බා. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ මියාන පිරිසෙන් 75%ක් බෝ නොවන රෝග නිසා මරණයට පත්වන බවයි. ඖෂධ මිල ඉහළ යාමෙන් රෝගීන්ට සිදුවන අපහසුතාවන් ගැන කිසිවක් කතා නොකරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පෙනී නොසිටින බවටද ඔවුන් චෝදනා කළා තියෙනවා. ඒ චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයාට විවෘතයි පිළිතුරු ලබා දෙන්න. කෙසේ වෙතත් අපි කාලයක් තිස්සේ දකින දෙයක් තමයි දැන් මේ එකම ඖෂධය විවිධ මිල ගණන් වලට මේ විකුණන්න තියෙනවා සමීර. මේකෙන් අපහසුතාවට පත් වෙන්නේ ජනතාව, අසීරුතාවට පත් වෙන්නේ ජනතාව. ඔව් එකම ඖෂධය මේ කේක් ගණන් වලට විකුණන්න තියෙන දැන් නම් මේ තියෙන ඔය ප්‍රශ්නෙත් එක්ක වෙන්න ඇති. සමහර විට ಔಷಧ ගෙන්නන්න විදිහක් නැහැ. ඒ වගේම ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. මේ සියල්ලත් එක්ක වෙන්න ඇති. හැබැයි එකම ඖෂධය එක ගණන් වලට තියෙන අද ඊයේ ඉඳලා නෙමෙයි අපි ෆාමසියට වලට සාමාන්‍යයෙන් ගියොත් රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ මේ මිල නෙමෙයි වෙන තැනකට ගියොත් සමහරට එකම ඖෂධය. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. අපේ රටේ නියාමනයක් තියෙනවද මේ සම්බන්ධයෙන් කියන ගැටලුව තමයි මතුවෙන්නේ. ඉතින් ඒ ගැන කතා කරද්දී රෝගී ජනතාවට ගැටලුවක් තියෙනවා. අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් තමයි ලංකාදීපයේ තොරතුරු ඔය වාර්තා කරන්නේ. මේ අතරේ බන්දුල ඩොලර් ඉල්ලුවාමද ලංකාදීප ප්‍රධාන ප්‍රවෘත්තියට යන් නජිත් වාර්තා කරන කාරණේ අපි ප්‍රවෘත්ති බලමුද විරාමයක් අරගෙන. හරි විරාමයකට. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තර බේන්තුවත් එක්ක අපි ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. අර සමීර විරාමයට යන්න කලින් කිව්වා මේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඩොලර් ප්‍රශ්නේ
ටිකක් විසඳගෙන තියෙන්නේ. හැබැයි අද ලංකාදීපේ කියන කතාව මේ ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය මේ බන්දුල ඇමතුමා ඩොලර් ඉල්ලුවම මහ බැංකුව බෑ කිව්වා කියලා අද ලංකාදීපේ මේ විදිහට කියනවා. අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් මුදා ගැනීම බන්දුල ඩොලර් ඉල්ලුවාම මහ බැංකුව බෑ කියයි. ජනවාරි මැද වෙනතුරු ඩොලර් නැහැ. විධිමත් ඉල්ලීමක් කළොත් සලකා බලන්න පුළුවන් කියලා මහ බැංකුව අධිපතිතුමන් කිව්වා කියලා ජයන්ත කුමාර අගලකඩ අද ලංකාදීපේට ඔය ගැන ওই විදිහට ලියන්නේ. ලංකාදීපේ කියනවා ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි ආරංචි වෙනවා. මේ එම කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් කෝටි 2.5ක පමණ ප්‍රමාණය ලබන මාස මැදදී පමණ ලබා දිය හැකි බවද මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා. වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1200ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා ඇමරිකා ඩොලර් කෝටි 2.5ක පමණ මුදලක් ආනයනකරුවන්ට බැංකුව හරහා නිකුත් කරන්නයි වෙළඳ අමාත්‍යාංශය මහ බැංකුවෙන් මීට සති දෙකකට පෙර ලිඛිත ඉල්ලීමක් කළා තිබ්බා. වෙළඳ අමාත්‍යාංශය ඉල්ලීම කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහත්තයත් එක්ක සාකච්ඡාවක් තිබ්බ. ඒකෙදි කරපු ඉල්ලීමක් සැලකිල්ලට අරගෙන ඒ ඩොලර් ප්‍රමාණය නිදහස් කිරීමට මහ බැංකුව මුලදී එකඟතාව පළ කර තිබුණ නමුත් ඒවා පසුගිය සතිය වන විටත් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් විමසීමට අමාත්‍යවරයා මේ විදිහට බ්‍රහස්පතින්දා මහ බැංකුවට ගිහිල්ලා අධිපතිවරයා හම්බ වෙලා තියෙනවා, සාකච්ඡා කළා තියෙනවා. ඒ ඩොලර් ප්‍රමාණය මේ මොහොතේ නිදහස් කිරීම අපහසු බව මහ බැංකුව නිලධාරීන් දැනුම් දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ලබන මාසයේ ගෙවීමට ඇති ඇමරිකා ඩොලර් කෝටි 50ක විදේශ ණය වාරික ගෙවීමට මහ බැංකුව ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් කන්ටේනර් නිදහස් කර ගැනීමට මේ මොහොතේ ඩොලර් නිදහස් නොකරන බව දැනගන්නට තියෙනවා කියලා අද දවසේ ලංකාදීපේ කියන ලබන මාසේ ණය වාරිකයක් ගෙවන්න තියෙනවා ඩොලර් කෝටි 50. මේ හින්දා අර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කරගන්න හැකියාවක් නැහැ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. සමීර දැන් මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතර කිරිපිටි තියෙනවා සහ විවිධ දේවල් තියෙන සමහර වෙලාවට මේ කල්ලිකුත් වෙන්නටත් ළඟයි කියලා තමයි ආරංචි වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් එකාතකින් ආනයනකරුවන්ට ප්‍රමාද ගාස්තු ගෙවන්නත් සිද්ධ වෙනවා. ඩොලර් හිඟයකුත් තියෙනවා. ඒ අයගේ වරදින් නෙවෙයි මේ ප්‍රමාද වෙන්නේ ඩොලර් නැති හින්දා. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තොත් එම අවසානයේදී ඩොලර් නැති එකටත් හේතුව සමීර රටේම ජනතාව තමයි. අපි අපනයන සිද්ධ කරනවා නම් අර හැමදාම කියනවා වගේ ගෙදර මොන හරි දෙයක් හදාගෙන මේ පිට රටට එක්ස්පෝර්ට් කරන්න අපනයනය කරන්න පුහුණු වෙලා හිටියනම් මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. පහුගිය කාලේ කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉඳගෙන ඔබ මොනවාද කළේ? ඔබේ හදවතට තට්ටු කරලා අහන්න මොකද මං කළේ ගෙදරට වෙලා? පහුගිය කාලේ කොරෝනාවට මේ සමහරලාට රජයේ සේවකයෝ වේවා පෞද්ගලික අංශය වේවා මාස ගණන් ගෙදර හිටියා. මොනවද ඇත්තටම කළේ? ආදායමක් ලබන්න පුළුවන් මාර්ගයක් මොන හරි කළාද? මේ වෙන අජිතර හොයා කියන කාරණේ කියන්නේ මිනිස්සු අපි විදිහට අපිම නෙමෙයි මේවට වග කියන්න ඕනේ, මේවට ප්‍රතිපත්තිය දෙන්න ඕනේ. ඒවා හදලා ඒ ආයතන තියෙනවා. දැන් අපි අපනයනයන් කරන්න නැත්නම් කරන්න පුළුවන් අය හඳුනා ගන්න ඕනේ. මුලින්ම නිෂ්පාදනය කරන්න පුළුවන් අය හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා ADB එක තියෙනවා අපනයන සංවර්ධන මණ්ඩලය. මේ වගේ ආයතන තියෙන්නේ මේ අපනයනයන් ශක්තිමත් කරන්න, ඒ අවස්ථාවන් හඳුනා ගන්න, ලෝක වෙළඳපොළ තුල ජාත්‍යන්තර අවස්ථාවන් හඳුනා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් හදන්න ආයතන තියෙද්දි මිනිස්සුන්ටම දොස් කියන එක වැරදි. ඕන තරම් ඉන්නවා හැකියාවන් දක්ෂතාවෙන් තියෙන අය, අලුත් දේවල් කරන්න පුළුවන් අය, කරලා තියෙන අය. හැබැයි ඒවෙන් හරියට ප්‍රයෝජනය ගන්නවද කියන එකයි ගැටලුවක් බවට පත් වෙන්නේ. මම ඔබ කිව්ව කාරණේට එකඟ වෙන්නේ නැහැ. මේ අතරේ කෘෂි රසායනික වලට ඩොලර් හරස් වෙයි කියලා අද වාර්තා කරනවා. බැංකු වලින් ණයවර ලිපි සකසා ගැනීමට දින 150ත් 180ත් අතර කාලයක් ගත වීම නිසා රසායනික පලිබෝධනාශක මෙරටට ආනයනය කිරීමට සිදුවන්නේ ලබන වසරේ, ඒ කියන්නේ 2022 මාර්තු මාස අග හෝ අප්‍රේල් මාසයේදී බව පලිබෝධනාශක ආනයනකරුවෝ සඳහන් කරනවා. ඒ කියන්නේ ලබන මාර්තුවල නජිත් වෙනවා කියන්නේ දැන් මේ මහකන්නේත් ඉවරයි, ඊළඟ යාලකන්නේට තමයි සාමාන්‍යයෙන් මේ පලිබෝධනාශක ටික පොර ටික ගේන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ මහකන්නේ තමයි ලොකුම අස්වැන්න තියෙන, වැඩිම අස්වැන්න. යාලකන්නේ දෙක සාපේක්ෂව බැලුවාම ඉතින් එතකොට ඊළඟ යාලකන්නේදී මේ පලිබෝධනාශක ගෙනලා කෘෂි රසායනික ගෙනලා අපි කොහොමද මේ වගාවන් ටික සාර්ථක කරගන්නේ කියලා ගොවි ජනතාව යම් ආකාරයක කනස්සල්ලකින් ඉන්නේ. සාමාන්‍යයෙන් බැංකු වලින් ණයවර ලිපි ලබා ගැනීමට දින 60ත් 90ක් අතර කාලයක් ගතව ඩොලර් අර්බුදයේ හේතුවෙන් එම කාලය දීර්ඝ වෙලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. එතකොට මේ කෘෂි රසායනික වලටත් ඩොලර් හරස් වෙලා තියෙනවා කියලා මේ විදිහට කියද්දි එතනින් එහා කාරණය දැන්
මේ තියෙන එළවලු මිල, පළතුරු මිල, ඒ වගේම කිරි බිත්තර මේ සියලු නිෂ්පාදන මිලත් එක්ක අද මව්බිම වාර්තා කරනවා මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයා. මෙතුමා මෙතන දේශපාලඥයෙක් විදිහට නෙමෙයි මං හිතන්නේ අදහසක් කරනවා ඇත්තේ වෛරස් වේදිකෙක් විදිහට වෙන්න ඕනි. එතුමා ජ්‍යෙෂ්ඨ වෛරස් වේදී වෛද්‍යවරයෙක් මහාචාර්යවරයෙක්. ඒ වගේම මානව පෝෂණ වේදී මහාචාර්ය රේණුක සිල්ල මහත්තයා මේ දෙන්නගේම අදහස් එකතු කරලා අද මව්බිම කියනවා රටම මන්ද පෝෂණ අවදානමක් කියලයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. අනුව පෝෂණ උණතාවෙන් ප්‍රතිශක්තියට බලපෑම් වෛරස් ආසාදනය වුණොත් ජනතාව දැඩි අනතුරක් කියලා මේ ප්‍රවෘත්තිය ඇතුලේ අද කතා කරලා තියෙනවා. ඒ අනුව මස් මාළු, කිරි බිත්තර, එළවලු, පළතුරු වැනි පෝෂ්‍යදායී ආහාර මිලදී ගැනීමේ මේ ශක්තිය අඩුවීම නිසා ඉදිරි මාස කිහිපය තුළ රටේ දරුවන් ඇතුළු වැඩිහිටි ප්‍රජාව දැඩි මන්ද පෝෂණ තත්වයකට පත්වීමේ හා පහසුවෙන් රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියෙනවා කියලා පෝෂණ වේදීන් ඇතුළු වෛද්‍ය විශේෂඥයෝ කියනවා. පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නම් ප්‍රමාණවත් ආහාර වේලක්, සම්බල ආහාර වේලක් ලබා ගැනීම වෛද්‍යවරුන්ගේ නිර්දේශය. දිනෙන් දින මේ මිල ඉහළ යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හේතුවෙන් බොහෝ දෙනෙකු සිය ආහාර වේල් ගන්න සීමා කිරීමට හෝ ආහාර එක් කර ගන්නා ප්‍රමාණය සීමා කිරීමට පෙළඹිලා ඉන්නවා කියලයි අද මේ ආකාරයෙන් මව්බිම වාර්තා කරලා තියෙන. ඉතින් මේ තත්ත්වය අපේ රටේ විතරක් මේ පොදු වෙච්ච කාරණයක් බවට පත් වුණු දෙයක් නෙමෙයි. මුළු ලෝකෙම මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. අපිට මතකයි උතුරු කොරියානු නායකයා කිව්වා 3 වේලක් නෙමෙයි 1 වේලක් කන්න ලෑස්ති වෙන්න කියලා නේද? අපි වෙන රටවල් වලට ගියාමත් මේ අර්බුදය මේ ආකාරයෙන්ම දැනෙන්න පටන් ගන්න තියෙනවා. හැබැයි අපි මේ කිරි බිත්තර නෑ, එළවලු ටික නෑ, පළතුරු නෑ කියලා මන්ද පෝෂණය හැදෙන්න නම් අපේ රටේ විදියක් නෑ. ඕන තරම් විකල්ප ආහාර අපේ හෙළ සංස්කෘතියේ දේශීය ආහාර වට්ටෝරුවේ තියෙනවා. දැන් මම දැක්ක ළඟදී අර මේ රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම්තුමාද එතුමා මට හරියට මතක නෑ සේනක වෛද්‍ය සේනක මහත්තයා කියනවා මුරුංග කොළ හැම අපේ ආහාර වලට එකතු කරගන්න හොඳ ප්‍රතිශක්තිය තියෙන ආහාරයක් තමයි මේ ප්‍රතිශක්තිය වඩවන ආහාරයක් තමයි මුරුංග කොළ කියන්නේ. මුරුංග කොළ ටික කාටවත් හොයාගන්න බැරි කම නැහැ. කෝටන් කොළ කන්න කියලා නෙමෙයි කියන්නේ. ඉස්සර නම් සමීරෝ ඒ දේවල් වැඩියෙන් පාවිච්චි කළා. දැන් ඔය සැර ಜಾති හැම හදනකොට විශේෂයෙන්ම ඇඟට අහිතකර වෙන නැත්නම් අගුණ සමහර උදවියට කෑම වලට අපි දැක්ක මුරුංග කොළ දානවා, මුරුංග පොතු දානවා. හැබැයි දැන් මුරුංග ගහක්වත් හොයාගන්න නැහැ. දැන් ඉතින් මුරුංග අත්තේ තියන්න තමයි වෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. ඔය අතරේ මේ අද දිවයින වාර්තා කරන කාරණාවක් මේ රජයේ සේවකයන්ට රුපියල් 4000ක අත්තිකාරමක් දෙනවා කියලා අද දිවයින පුවත්පත කියනවා. රජයේ සේවකයන්ට රුපියල් 4000ක අත්තිකාරමක් අපි වැඩිදුර තොරතුරු බලමු. අකිත පෙරේරා සමගින් චමින්ද සිල්ලා මේ ගැන ලියන්නේ රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාර මුදලක් ලබා දීමට රජය තීරණය කළා තියෙනවා. මීට අදාළ විශේෂ චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභාව හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කරලා තියෙනවා. ඊට අදාළව රාජ්‍යායතන ප්‍රධානීන් වෙත ඊයේ දවසේ දැනුම්වත් කිරීමක් කළා තියෙනවා. මේ අත්තිකාර මුදල ගෙවීම ලබන ජනවාරි 1 වෙනිදා ඉඳන් පෙබරවාරි 28 වෙනිදා අවසන් කරන්න කියලා මේ වර්ෂය තුලම අය කරගන්න අවසන් කරන්න කියලත් විශේෂයෙන්ම දන්වල තියෙනවා. ඉතින් රුපියල් 4000ක් දීලා ප්‍රමාණවත්ද කියන කාරණාවක් මතුවෙනවා. හැබැයි දෙන්න පුළුවන් විදිහට උපරිම මුදල රුපියල් 4000ක් විතර රජයේ සේවකයන්ට ලබා දෙන්න නියමිතයි අත්තිකාරමක් විදිහට කැමති අයට අයදුම් කරන්න පුළුවන්. ජනවාරි 1 වෙනිදා ඉඳන් පෙබරවාරි 28 වෙනිදා වෙනකන් ඉල්ලීම් කරන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. අද ලංකාදීපයේ තවත් කතාවක් කියනවා මේ පිටකොටුවේ තොග වෙළඳාම ගැන. අපි දැක්කා විශේෂයෙන්ම පිටකොටුවේ පහුගිය කාලවල නම් සෑහෙන්න සෙනග හිටියා. මේ වීදිවල ගිහාම පිටකොටුවේ සමීර මේ අර ඇඟිල්ලක් ගන්න ඉඩ නැහැ කියන්නේ. හැබැයි දැන් එහෙම නෑ. දැන් ටිකක් නිදහසේ යන්න පුළුවන්. ඒකට හේතුව අද ලංකාදීපයේ කියනවා පිටකොටුවේ තොග වෙළඳාම 75%කින් අඩු වෙලා කියලා. මහින්ද නිශ්ශංක මේ ගැන ලියන්නේ පිටකොටුව තොග වෙළඳපොලේ තොග වෙළඳාම 75%කට වඩා අඩු වී ඇතැයි එම වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත කියනවා. ඒකට හේතුව අපි බලමු. මීට අමතරව අනෙකුත් වෙළඳපොළ තොග හා සිල්ලර වෙළඳාමද 75%කට වඩා අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ යාම ගොවි හා කම්කරු ජනතාවගේ රැකියා මාර්ග අහිමි වීම හා ජනතාව අතර මුදල් සංසරණය නොවීම ඇතුළු හේතු ගණනාවක් නිසා වෙළඳාම පහත වැටී ඇති බවට වාර්තා වෙනවා. පිටකොටුව තොග වෙළඳපොලේ අත්‍යවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය තොග පවතින බවත් ඒවා මිලදී ගැනීම හා රැගෙන යාමට වෙළඳුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් තියෙනවා කියලා උන් කියලා තියෙනවා. මේ අතර දැනට මාස 2ක පමණ කාලයක සිට කොළඹ වරායේ හිර වී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර වර්ග අඩංගු කන්ටේනර් මෙතෙක් නිදහස් කර ගැනීම සඳහා බලධාරීන් ක්‍රියා කරනු මැති බවටද ඔවුන් චෝදනා කරනවා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත විදිහට කියන. ඉතින් මේ හැම හේතුවකින්ම තමයි පිටකොටුවේ ටිකක්
මේ දවස්වල සෙනග අඩු වෙලා තියෙන්නේ, වෙළඳාම අඩු වෙලා තියෙන්නේ. ඔව් පිටකොටුවේ නෙමෙයි මුළු රටටම බලපාලා තියෙන ගෑස් පාරිභෝගිකයන්ට බලපාලා තියෙන කාරණයක් තමයි මේ ගෑස් අර්බුදය. තාමත් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. තැන තැන පිපිරීම් වාර්තා වෙනවා, හානි සිදුවීම් වාර්තා වෙනවා. ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්ුත් ඒ වගේ කාරණා වාර්තා කරන්න සිද්ධ වුණා මේ සිදුවීම් එක්ක. ඉතින් මේ සම්බන්ධයෙන් සිළුමිණ කියනවා ගෑස් අර්බුදය විසඳන්න තෙමසක කාලයක් කියලායි වාර්තා කරන්නේ. යනෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර් පරිභෝජනය කරන සියලු පාරිභෝගිකයන්ට අදාළ ගෑස් සමාගම් විසින් නිපදවන රෙගුලේටර් ඒ වගේම ගෑස් බට ඇතුළු උපාංග මිලදී ගත යුතු ක්‍රමවේදයක් නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා කියලා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත පෙරේර මහත්තයා කියනවා. කිසි ගැටලුවක් නැහැ. ඉතාමත් හොඳ වැඩක්. හැබැයි මහත්වෝ මේ මාස 3ක් කාලයක් ගන්න එක තමයි ප්‍රශ්නේ බහුවට පත් වෙන්නේ. මාස 3ක් තවත් අපි මේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් උයාගත්ත ටික නේද සමහර ඒවා මේ බාගෙට මේ ඉදෙමින් තියෙන්නේ. ඔය දැන් භූමි තෙල් ලිපේ මේ දවස්වල ගණන් ගිහිලා තියෙනවා. ඒ අතරේ දර පරිභෝජනය වැඩි වෙලා තියෙනවා සමීර. දැන් දර කෑල්ලක් හොයාගන්න නැහැ. ඔව් රුපියල් 1500ට තිබුණ භූමි තෙල් ලිපක් දැන් රුපියල් 6000ක් 4500ක් මේ වගේ ගානකට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ගෑස් අර්බුදයත් එක්ක දැන් මිනිස්සු මෙතනින් ගෑස් වලින් අයින්ම වුණොත් එහෙම ගෑස් සමාගම් ඊළඟට මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ගේ ව්‍යාපාර ගැන හිතන්න. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විකල්ප වලට ගියොත් පුරුදු වුණොත් ඉතින් ආයේ අපේ පුරුදුනාම තමයි මේ අර්බුදයක් තියෙනවා. කෙසේ නමුත් ඊට වඩා දැවැන්ත ප්‍රශ්නයක් මේ වෙන අනතුරු මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඉතින් මේවට තාම ක්‍රමවේදයක් හදන්න හැකියාවක් ලැබිලා නැහැ. කෙසේ නමුත් මේ ගෑස් අර්බුදය විසඳන්න ගෘහස්ත ගෑස් සිලින්ඩර් පරිභෝජනය කරන සියලු පාරිභෝගිකයන්ට අදාළ ගෑස් සමාගම් විසින්ම නිෂ්පාදනය කරන රෙගියුලේටර් එක බට මේ සියල්ල යොදවන්න, ඒ වගේම රජය නියම කරන ප්‍රමිතිගත උපාංග සහ ඒ සාධාරණ මිලක් යටතේ රජය නියම කරන මිලක් යටතේ ලබා දෙන්න කටයුතු කරනවා කියලා මාස 3ක් කාලයක් යනවා විසඳන්න කියලාත් අද වාර්තා කරනවා. සිළුමිණ තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු අද කියලා තියෙන්නේ. මේ කාරණයක් එක්ක මව්බිමට ගියාම වාසුදේව නානායක්කාර මහත්තයා කියන කතාවක් අද තියෙනවා. මිනිස්සුන්ට ගින්නක රස්නයක් දැනලා තියෙනවා කියලා වාසුදේව නානායක්කාර මහත්තයා කියලා තියෙනවා. අපි දන්නවා මෙතුමත් එක්ක සාමාන්‍යයෙන් මේ දේශපාලනය ගැන කතා කරද්දී තවත් සමාජිකයන් දෙදෙනෙක් පිළිබඳව කතා කරන්න සිද්ධ වුණා පහුගිය කාලවක වානුව තුළ. සමීර අනුර කුමාර දිසානායක මහත්තයා කියපු කතාව. වාසුදේව නානායක්කාර මහත්තයා කියන්නේ මිනිස්සුන්ට ගින්නක රස්නයක් දැනලා තියෙනවා කියලා වාසු මහත්තයා කියන වගේ මේ එතන එහා පැත්තේ වාර්තා කරන්නේ අනුර කුමාර මහත්තයා කියන වෙනත් කතාවක්. අපි බලමු වාසුදේව නානායක්කාර මහත්තයා කියන කතාව මොකක්ද කියලා. රජයේ පාර්ශ්වයේ නියෝජනය කරමින් කනබොන දේවල් වල මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් තිබෙන නිසා ජනතාවට ගින්නක රස්නයක් දැනෙමින් පවතින බව ජල සම්පාදන නැමැති වාසුදේව නානායක්කාර මහත්තයා කියනවා. අද ඒ ගැන වාර්තා කරන්නේ කොරෝනා වසංගත තත්ත්වය සමග ඇති වී තිබෙන මේ අහිතකර හා හානිදායක බලපෑම් සියල්ල ජනතාවට වින්දරා ගැනීමට මේ අවස්ථාවේ සිදු වෙනවා කියලා ඇමතුමා කියනවා. ලෝකයේ අනිකුත් රටවල් හා සංස්ථා බලන විට අපේ රට අමාරු අඩියක සිටින නමුත් ආදායම් නැති හා ආදායම් අඩු අයට සාධාරණයක් වන පරිදි සෑම අත්‍යවශ්‍ය දෙයක්ම ලැබෙන ආකාරයට සංවිධානාත්මක වැඩපිළිවෙලක් සකස් කරේ නම් මේ දුෂ්කර අවධිය පසු කර යාමට රජයට හැකියාවක් ලැබෙන බවද නානායක්කර මහත්තයා කියලා තියෙනවා. අද ඒ ගැන මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් එතුමා හරි දක්ෂ එක වචන හින්දාත් මේ ජනප්‍රිය පාර්ලිමේන්තුවේදී ඉතින් වැඩේ තියෙන්නේ මිනිස්සුන්ට ගින්නක රස්නයක් දැනලා කියලා ඔබතුමාලා රජයේ ඉඳලා මේ මාධ්‍යයට කියලා වැඩක් නැහැ. මේවට ඔබතුමාලා තමයි ඉතින් නේද තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕනේ, හදන්න ඕනේ. මිනිස්සු මේ රස්නයෙන් බේර ගන්න පිච්චෙන්න යනවා නම් බේර ගන්න මේ සියල්ලකටම ඒ මුල් තැන්වල ඉන්නේ ඔබතුමාලා. ඉතින් ඔබතුමාලා අතේ තමයි මේ වැඩේ තියෙන්නේ. මේ අතර විපක්ෂයක් විදිහට බලමු කරන චෝදනාවද වාර්තා කරනවා. කබ්‍රාල්ගේ රහස් වට්ටෝරුව ගැන අනුර කියන කතාව කියලායි මව්බිම හරි ලස්සන සිරස්තලයක් යොදලා තියෙන්නේ. ඒ අනුව අනුර කුමාර මහත්තයා චෝදනා කරනවා මහ බැංකුව අධිපති කබ්‍රාල් තැන තැන නන්දොඩවන රහස් වට්ටෝරු වෙනුවට රටට පිළිගත හැකි යථාර්ථවාදී ආර්ථික විසඳුමක් කඩමින් ඉදිරිපත් කරන්න කියලායි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා කියන්නේ. කබ්‍රාල් මහ බැංකුව අධිපති විසින් අවස්ථා කිහිපයක මේ ආර්ථික අර්බුදයට විවිධ විසඳුම් තමා සතුව ඇතැයි පෙන්වා දෙන්න නමුත් මේ රටට පිළිගත හැකි යථාර්ථවාදී විසඳුමක් මෙතෙක් ඉදිරිපත් කළ නැහැ කියලා ජවිපේ නායකයා කියලා තියෙන අර ජවිපේ තිබුණා ලොකු සමුළුවක්. ඉතින් එතෙන්දී හොඳ දේවල් ටිකක් ඉදිරිපත් කරන්න තිබ්බන්නේ නේද? රටට පිළිගන්න පුළුවන් දේවල් ටික. එහෙම කරා නම් ඒත් කමන්නේ. කෙසේ නමුත් චෝදනාවක් මේ ආකාරයෙන් කරලා තියෙනවා. අද ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා. මේ හැම දෙයක් එක්කම තා පොඩි ඉහළ යන දෙයක් ගැන තියෙනවා. එහෙම වෙයිද දන්නේ නැහැ. දිවයිනේ සම්බන්ධ දිවෙන පොත්පත වාර්තා කරන්න සමීර මේ කාරණා පිළිබඳව අර මේ හැමදේම දකින්නකොට සමීර කියපු කාරණාත් එක්ක
අපි බොහෝ දෙනෙක් දන්න දේ තමයි මේ මැති ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ඒවා රාජ්‍ය ඇමතිවරු ඒවා වාහන පාවිච්චි කළාට ඉතින් ඔය උදවිය ගිහිල්ලා මේ ෂෙඩ් වලින් නැත්තම් මේ ඉන්ධන පිරුම් හල් වලින් තමුම්ම තෙල් ගහ ගන්න උදවියද නැහැනේ. වාහනේ මේ තෙල් ගහගෙන පුරවගෙන ආවම වාහනේට නැගලා යන පිරිස් තමයි ඔය පිරිස්. ඉතින් රටේ ජනතාව තමයි මේ තෙල් මිල ඉහළ යාම එතකොට බස් ගාස්තු ඉහළ යාම මේ හැම දෙයකින්ම කරදරයට පීඩනයට ලක් වෙලා ඉන්නේ. ඔය අතරේ බස් ගාස්තු වැඩි කරනවද බදාදා වෙනකොට කියනවා කියලා ගිය සතියේ කිව්වා. අද දවසේ දෙවෙනි පුවත්පත කියනවා තාම වැඩි කරලා නැහැ. හැබැයි සිරස්තලයේ යොදලා තියෙන්නේ මේ විදිහට බස් ගාස්තු උස්සයි කියලා තමයි අද දවසේ මේ විදිහට දෙවෙනි පුවත්පතට සිරස්තලයේ දීලා තියෙන බස් ගාස්තු උස්සයි තීරණය මේ සතියේ කියලා අද දෙවෙනි ওই විදිහට ලියනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සංශෝධනය කරන නව බස් ගාස්තු මේ සතියේ සිට ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි ගමනාගමන කොමිසමේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළා තියෙනවා. ඊට අදාළ ගණනය කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් යනු අවුම් බස් ගාස්තු රුපියල් 2-3 අතර මුදලකින් ඉහළ යනු ඇති බවට හෙතෙම සඳහන් කළා තියෙනවා. මේ නව බස් ගාස්තු සංශෝධනය ලබන බදාදා වන විට ක්‍රියාත්මක කළ හැකි බවත් ඊට පෙර පෞද්ගලික බස් සංගම් සමග අනිද්දා ඒ කියන්නේ 28 වෙනිදා ප්‍රවාහන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එම ප්‍රකාශකයා සඳහන් කළා කියලා දෙවෙනි පුවත්පත කියන සමීර දැන් මේ වෙනකොට අවම බස් ගාස්තු කීයද රුපියල් 12ක් 14ක් විතර නේද? අර පොඩි කාලෙකින් බස් වල ගියෙත් නැහැ කොහොමුණත් අපි බස් වල යන්නේ. රටේ ජනතාව බස් වල යන්නේ බොහෝ පිරිසක්. ඒ නිසා බස් ගාස්තු වැඩි වෙන එක උන්ට දරා ගන්න පුළුවන් වේද? ඉන්ධන මිල වැඩි වෙනවා, බස් ගාස්තු සංශෝධනය කරනවා, ඔය අතරේ ආහාර පානවල මිල වැඩි වෙනවා. මේ දේවල් රටේ ජනතාවට දරා ගන්න පුළුවන්. දෙක පැත්තකින් කොරෝනාවෙන් විපතටපත් වෙලා ඉන්න, පීඩාවටපත් වෙලා ඉන්න මුළු මහත් ලෝකෙම අපි දන්නවා කොරෝනාවෙන් විපතට පීඩාවටපත් වෙලා තියෙන ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඉතින් කරන්න පුළුවන් අන්තිම දේ මේ දේවල් වැඩි කරන දෙකද? මීට එහා විසඳුමක් නැද්ද කියන දේත් අපිට හිතෙනවා. මේ SB මහත්තයා කියන දේවල් අහලා දන්නේ මේ ඔක්කොම කරන්නේ ජනතාවට සහන දෙනවට මම කැමති නෑ කියලා SB මහත්තයා කියලා තියෙනවා. මව්බිමද වාර්තා කරන්නේ බලමු මේ එතුමා කියන කතාව මොකද්ද කියලා. ඒ අනුව පාරිභෝගික භාණ්ඩවල සහ සේවාවලට සහන ලබා දෙනවට තමයි එකඟ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහත්තයා සඳහන් කරන එතුමා හරි ජනප්‍රිය දේවල් කියනවා නේද හිටපු ගම. ලෝකේ කිසිම සංවර්ධිත රටක පාරිභෝගික භාණ්ඩ හා සේවාවලට සහන ලබා දීමක් සිදු කරන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරනවා. අද මේ රටේ වතුර පාවිච්චි කරනවට ජනතාවට සහන දෙනවා, විදුලිය පාවිච්චි කරනවට සහන දෙනවා, තෙල් පාවිච්චි කරනවට සහන දෙනවා. නමුත් ඒවා අර පිරිමැස්මෙන් පාවිච්චි කරන එක පිළිබඳව තිබෙන්නේ ප්‍රශ්නයක්. ඒක නම් ඇත්තක් තියෙනවා. මම කියන්නේ SB මහත්තයා කියන කතාව. මම කියන්නේ පෙට්‍රල් ඩීසල් මිල මිනිස්සුන්ට දැනෙන්න අරින්න ඕනේ. එතකොට ඒවා අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ජනතාව පුරුදු වෙනවා කියලා එතුමා සඳහන් කරනවා. අද මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා මව්බිම පත්තරේ. අපිට තියෙන ප්‍රශ්නේ එතුමගෙන් අහලද මේ ඔක්කොම කරන්න කියලා. රටේ ජනතාවගේ ප්‍රාර්ථනාව නම් අර එතුමන්ලට මේ මිල දැනෙන්න තේරෙනවා නම් බොහොම වටිනවා කියලා. අනිවාර්යෙන්. අපි විරාමයකට යනවා. අනතුරුව තවත් තොරතුරු ඔබට කියන්න ලෑස්ති. අරුණ පත්තරේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය බලන්න යනවා. ඒ අනුව වාර්තා කරනවා නීතිඥ NGO සහ ආචාර්යවරයෙකු ඇතුළු හිටපු මැති ඇමතිවරු ආණ්ඩුකාරවරු 64කට ප්‍රභූ ආරක්ෂාව දෙනවා කියලා මේ විදිහට කියනවා. හිටපු ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනේ මන් දන්නේ ආණ්ඩුකාරවරු ඇතුළු 64 දෙනෙකුට තවදුරටත් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙනවා කියලා වාර්තා වෙනවා. එලෙස ආරක්ෂාව ලබා දෙන අය අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරකයෝ, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු, සංස්ථා සභාපතිවරයෙක්, ඒ වගේම කමිෂන් සභා සමාජික ප්‍රධාන පෙළේ හිමිවරුන් 15 නමක, හිටපු ආණ්ඩුකාරවරුන් 13 දෙනෙකු, ඒ වගේම හිටපු මැති ඇමතිවරුන් 36 දෙනෙකු ඉන්නවා කියලා මේ විදිහට කියලා තියෙනවා. අනේ අනිච්චන් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හිමිවරු 15කටත් දෙනවා කියලා වාර්තා කරනවා. වගේම රවි, රුවන්, සාගල ඇතුළු එජාපේ 12ක් ඉන්නවා. TNA හා ශ්‍රී ලංකේ 3කටත් ආරක්ෂාව, ප්‍රභූ ආරක්ෂාව ලබා දෙනවා කියලයි මේ ආකාරයෙන් වාර්තා කරන්න. ඉතින් ප්‍රභූ ආරක්ෂාවට එන නිලධාරීන් ප්‍රභූ ආරක්ෂාවම නම් කරන්න ඕනි කමන්නේ. මෙහෙම හිටියට හැබැයි ප්‍රභූ ආරක්ෂාවට ඉන්න නිලධාරීන්ට වෙනත් රාජකාරියක් දෙන්න පුළුවන් නම් අපරාධයක්. මෙහෙම ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන එක. ඉතින් මේ රජයේ මුදල් නාස්ති වෙන්නේ එහෙමනම් ප්‍රභූ ආරක්ෂාවට ඉන්නේ ප්‍රභූ ආරක්ෂාවම නම් කරන්න ඕනි ප්‍රශ්නයක් නැහැ. කෙසේ නමුත් අරුණ අදේ ගැන තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔය අතර සමීර රටේ ජනතාව නම් කියන්නේ රටේ මේ වෙනකොට ප්‍රශ්න තියෙනවා කියලා අපිට හිතෙන්නේ. මේ මැති ඇමතිවරුන්ට මේවා පේන්නේ නැත්තේ මේ දවස්වල
රටේ නෙවෙයි ඉන්නේ කියලා අද දවසේ දිවයින පුවත්පත කියන කාරණාවක් මැති ඇමතිලා 80ක් රට සවාරියේ කියලා අද දිවයින පුවත්පත මේ විදිහට ලියනවා. මැති ඇමතිලා 80ක් රට සවාරියේ කියලා. අපි බලමු වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරලා අද දවසේ ශිරාන් රණසිංහ ඔන්න මේ ගැන ලියන්නේ. වර්ෂාවසාන නිවාඩුව ගත කිරීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් 80ක පමණ පිරිසක් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව ආදී රටවල පුද්ගලික සංචාරවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සනාථ කරනවා. පාර්ලිමේන්තු සැසිවාරයේ ජනවාරි 11 වෙනිදා දක්වා කලින් කිව්වේ 18 කියලා. 18 වෙනිදා කියලා කිව්වේ. හැබැයි පත්තරේ තියෙන 11 වෙනිදා දක්වා කල්තබා තිබීමත් ඔවුන්ගේ පහසුවට හේතු වෙලා තියෙනවා. නත්තල් හා නව අවුරුදු උදාවත් සමග සෑම වසරකම දෙසැම්බර් අග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ ආකාරයට විදේශගත වන බවට වාර්තා වෙනවා. බරපතල ඩොලර් හිඟයක් හා ආහාර හිඟයක් ඇති වී තිබෙන බවට මත පළ වී තිබියදී මේ අය විදේශ සංචාරයේ නිරත වීම මෙවර ඇති විශේෂත්වයයි. බොහෝ මැතිමතුරුන් විදේශගත වන්නේ ඒ රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන් හා ඒ රටවල පදිංචි ඥාතීන් හිතමිතුරන් සමග විනෝදයෙන් ගත කිරීමට යයිද ඔවුන් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමකදී පක්ෂ විපක්ෂ මැතිමතුරු සඳහන් කළා. දැනට විදේශගත වී සිටින පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් පිරිසට අමතරව තවත් පිරිසක් විදේශගත වීමේ සූදානමින් පසු වුණ බවද දැනගන්නට තියෙනවා. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වර්ෂාවසානයේ නුවරඑළිය සංචාරයේ නිරත වීම සඳහාද සූදානම් වෙලා ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහසේ විවේකයේ ගත කිරීම සඳහා නුවරඑළිය ඉදිකර තිබෙන සෙන්පති නිවස වෙන් කරගෙන ඇතයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. තම දරුවන් හා ඥාතීන් යුරෝපීය රටවල වෙසෙන බැවින් ඒ අය බැලීමට යාමේ ඇති විශේෂත්වය කුමක්දයි සමහර අය විමසා සිටිනවා කියලා අද දිවයින පුවත්පත විදිහට කියනවා. ඒ මුකුත්ම නැති සාමාන්‍ය ජනතාව ඉතින් දෙසැම්බර් මාසේ ගෙදරට වෙලා තමයි ඉන්නේ. දැන් වැඩේ තියෙන්නේ මෙතන සමහර සිසු දරුවන්ට උසස් අධ්‍යාපනය හදාරන්න රට යනකොට ඒ අයට ඩොලර් අර්බුදයත් එක්ක සමහර අයට ඒ වාරික ගෙවා ගන්න, ඒ විශ්වවිද්‍යාල වලට වාරික ගෙවා ගන්න ගැටලුවක් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි ඒගොල්ලන්ගේ දරුවෝ විතරක් බලන්න ඒගොල්ලෝ එක්ක විනෝද වෙලා කාලා බීලා එන්න. ඒතකොට ඒවට ඩොලර්ස් නෙමෙයිද යන්නේ. පොදු ජනතාවට තියෙන ප්‍රශ්නේ මේක. එහෙම කරන අය දැන් 80ක් විතර කියලා වාර්තා කරනවා. නුවරඑළිය ගියාට කමන්නේ. ඇහි මොන හරි කඩේකින් තැඹිලි ගෙඩියක් හරි බොයිනේ. සාමාන්‍ය මිනිස්සුන්ට මේ සල්ලි යන්නේ. හැබැයි ඩොලර් වියදම් වෙනවා නම් ඩොලර් යනවා නම් එතන තමයි ගැටලුවක් බවට පත් වෙන්නේ. කෙසේ නමුත් එහෙම අවාසනාවන්ත කාරණයක් පිළිබඳව තමයි ඒ ආකාරයෙන් වාර්තා කරන්න සිද්ධ වෙන්නේ. රටේ ආර්ථිකය ගැන කතා කරද්දී මේ අතර දිවයින ප්‍රධාන සිරස්තලයේ නජිත් අද දවසේ දිවයින ප්‍රධාන සිරස්තලයේ ටිකක් විශේෂයි. පහුගිය දවස්වල ලොකු ආందోලනයක් ඇති වෙච්ච තැනක් ගැන දිවයින මේ විදිහට ලියනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 98ක් ඉන්දියාවට කියලා මේ විශ්මයාර්ථ ලකුණුකුත් එක්ක වාර්තා කරන්නේ අද දවසේ. අලුත් සමාගමක් කරහා පිඹුරුපත් සකසයි. එහෙම කියන්නේ වෘත්තීය සමිති. හදන සමාගමේ අරමුණ තෙල් ටැංකි හිමි කර ගැනීමයි කියලා සංස්ථාව කියනවා. ශිරාන් රණසිංහ කොහොම වුණත් මේ ගැන මේ විදිහට ලියනවා. චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 98ට අදාළව නව සමාගමක් ස්ථාපිත කොට වසර 50ක කාලයක් ඉන්දියානු තෙල් සමාගමට ඒ කියන්නේ IOC LIOC එම පරිශ්‍රය ලබා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අද දවසේ ওই විදිහට දිවයින පුවත්පත ලියලා තියෙනවා. අපිට පුළුවන් ඒ ගැන වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරන්න. අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම මේ පිළිබඳව ලොකුවට කතා බහ වෙනවා. මේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම පිළිබඳව සමහර පහුගිය කාලෙත් අපි දැක්කව දැන් මේ ගොඩක් අය කියපු කාරණාවක් තමයි මේ තෙල් ටැංකි ඉදිකලේ නැත්තම් කොයි වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ. ඔය දෙවන ලෝක යුද්ධ කාලෙදී හැම මේ තෙල් ටැංකි ඉදි කරලා ආපු හින්දා තමයි අපිට මේ විදිහට මේ ආදායම් ගන්න හැකියාවක් තියෙන්නේ කියලා. අපි වැඩිදුර විස්තරයට ගියොත් එහෙම ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් නමින් මෙම නව පාලිත සමාගම ස්ථාපිත කරන්න නියමිතයි. මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ නව සමාගම ස්ථාපිත කරන්නේ අදාළ තෙල් ටැංකි පද්ධතියෙන් සාතිශය බහුතරයක් තෙල් සංස්ථාවට ඒ කියන්නේ CPC වෙත ලබා ගැනීමට බවයි. නමුත් වෘත්තීය සමිති පවසන්නේ මේ සමාගම ස්ථාපිත කිරීමෙන් පසු 2002 දී සිදු වූ තෙල් සංස්ථාව සතු තෙල් අලෙවි කිරීමේ බෙදාහැරීමේ ඒකාධිකාරයේ බලය අහෝසි වී එය විදේශ සමාගමකට නතු වීමේ අවදානමක් තියෙන එක කියලා මේ සමාගම ස්ථාපිත කිරීම කඩිනමින් සිදු කරන ලෙස විශේෂ භාර අමාත්‍යවරයා විසින් තෙල් සංස්ථා සභාපතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දීලා තියෙනවා කියලා අද දවසේ ওই විදිහට කියනවා. කොහොම වුණත් මේ පිළිබඳව තව දුරටත් සමාජයේ කතාබහට ලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ රටේ සම්පත් අර අනිසි විදිහට විකුණන්නේ නැතුව අපිටත් හිමිකාරීත්වයක් තියාගෙන හරි විදිහට කළමනාකරණය කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. අපි ගොඩක් කලාට Apple දොඩන් ඒ වගේ ඒවා කාලා
අපේ හොඳ දේවල් රට යවනවා එහෙම කියනවනේ. ඉතින් එහෙම අපිට දැනනවනේ. හැබැයි ගමේ පළතුරු 75ක් රට පැටවීම ලත්තනම ලොප් වෙලා තියෙනවා කියලා අද අරුණ පත්තරේ තොරතුරු වාර්තා කරනවා. ලංකාවේ ඌණ භාවිත පළතුරු වර්ග හෙවත් ගම්බද පළාත්වල වෙන පළතුරු 75ක් ජාත්‍යන්තර වෙළඳපොළට අපනයනය කිරීමට මීට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරා. නමුත් ඒක ලත්තනම ලොප් වෙලා තියෙනවා කියලා වාර්තා කරද්දී කරනවා නම් දෙයක් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. අපි යනවා මව්බිම බලන්න 17 පිටුව අපේ පළතුරු ගැන දැන් දරුවෝ දන්නේ නැහැ. ඇපල් මිදි විතරක් හුඟක් අය අඳුරන්නේ. ගුණාත්මක පළතුරු ಜಾති ඔක්කොම වවනවා. ඒ ගැන කියා දෙන්න කඩාගෙන කන්නක් දෙනවා. රිජ්වේ ළමා රෝහල් බිම රෝගී දරුවන්ට පළතුරු වෙනක් කළ සුන්දර මිනිස්සු ගැන අද හරිම අපූරු කතාවක් තියෙනවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේසූරිය මහත්මයා, ඒ වගේම රෝහලේ තත්ත්වපාලන අංශයේ නිලධාරියා විදිහට කටයුතු කරන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහත්මයා මේ සියලු දෙනාගේ වැඩක් විදිහට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. බලන්න රිජ්වේ ළමා රෝහලේ බිම මේ ආකාරයෙන් ළමයින්ට ලස්සන ඒ වගේම දෙයක් කියා දෙන්න පුළුවන් බීමක් බවට පත් කරලා තියෙනවා. අපි යනවා කාටුන් බලන්න ඉක්මනට. හුරේර කාටුන් එක බලමු. අරුණ පත්තරේ හසන්ත විජේනායක අද ඇඳලා තියෙන්නේ. ඇවිල්ලා දේශපාලඥයෙක් ඉන්නවා. ඒ වගේම හුරේර ඉන්නවා. මෙන්න කියනවා කවුරු කිව්වත් IMF යන්නේ නැහැ කියලා කබ්‍රාල් කියනවා. සල්ලි අච්චු ගහන්න තීන්තයි කඩදාසි තව ඇති සර්. සල්ලි අච්චු ගහන තීන්තයි කඩදාසි තව ඇති සර් කියලායි ඔන්න කියලා තියෙන්නේ. ඒ අතරේ දැන් මේ නත්තල් කාලේ අද සතිය ගරුණ පුවත්පතේ මේ නත්තල් සිය වගේ ඇඳලා තියෙනවා. කාවද ඇඳලා තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්. අද හසන්ත විජේනායක අඳින තවත් කාටුනයක් අරුණ පුවත්පතට නත්තල් සියගේ කරත්තේ ඔන්න දැන් පිනිමු ගැට ගහලා ඉන්න නත්තල් සිය විදිහට ඉන්නේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් තමයි අපිට පේන්න තියෙන්නේ. රෝඩ් මැප් කියලා අතේ තියාගෙන ඉන්න ඔය මහ බැංකුව පහුගිය කාලේ රෝඩ් මැප් එකකුත් හදුවනේ. මේ මැප් එක දන්නේ නැහැ. අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. මේ කවුද පිනිමු විදිහට ඉන්නේ? මැති ඇමතිවරු වගේ අපිට නම් පේන්න තියෙන්නේ. මේ දවස්වල මේ මැති ඇමතිවරු පිනිමු වලට ඇඳලා ඉන්නේ. දිවයින පත්තරේ ප්‍රධාන අද තියෙන කාටුන් එක යනවා අපි බලන්න. චමෝත් පද්මශ්‍රී අඳින්නේ මෙතන ඉන්න විදිහට නම් ජනාධිපතිතුමා වගේ කෙනෙක් ඉන්නවා. ඒ වගේම මහින්දානන්ද මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. මේ ඒ වගේම ගොවි ජනතාව නියෝජනය කරමින් ගොවියෙක් ඉන්නවා. චීන පොහොරවල අහිතකර කිසිවක් නැහැ. සිංගප්පූරු පරීක්ෂාවකින් සනාථ වෙයි කියලා පුවත්පතක තියෙන කතාවත් එක්ක අනේ ගොවියෙක් ඇවිල්ලා පිටිපස්සෙන් කියනවා ඔන්න අපි නම් නෙවෙයි සර් අහිතකර ද්‍රව්‍ය තියනවා කිව්වේ. අපි නම් නෙවෙයි තියනවා කිව්වෙත් නෑ අපි. දැන් අපි නෑ කියන්නෙත් නෑ කියලා මහ ජනතාව කියනවා, ගොවි ජනතාව කියනවා. අද එහෙම කාටුන් එකක් දිවයින ප්‍රධාන කාටුන් එක බවට පත් වෙලා තියෙනවා. මහින්දානන්ද එමෙතුමා ජනාධිපතිතුමාගේ කනට ලං කරලා මොනවද මන්ද කියනවා. ඒ අතර ලංකාදීප පුවත්පතේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ අපි තෝරගන්නේ. බලන්න මේ දෙන්නෙක් කතාවක්. ඉස්සර තමයි ගහින් වැටුණ එකාට ගොනාන්වයි කිව්වේ කියලා කියනකොට එතකොට දැන් කියන්න වෙලා තියෙන්නේ ගහින් වැටුණු එකාට වෙන්න ඉන්නේ වුණුත් වට වෙලා අනිනවා කියලානේ. දැන් කියන්න වෙලා තියෙන්නේ ගහින් වැටුණු එකාට වෙන්න ඉන්න එවුණුත් වට වෙලා අනිනවා කියලානේ. සිම්පල් මෑන් හෙඩික්ලින්ගේ අපි කාටුන් එක බලන්න යනවා. සිළුමිණ පත්තරේ මුලපිටුවේ තියෙන කාටුන් එක. අර වෛද්‍ය වර්ජනයත් එක්ක මේ කාටුන් එක ඇඳලා තියෙන්නේ. දෙන්නෙක් අතර කතාවක්. කතා බහ කරලා විසඳ ගන්න ඕනි දේවල් මනුස්ස ජීවිත අවදානමේ දාලා ස්ට්‍රයික් කරලාම විසඳ ගන්න යන්නේ. මේ අයටත් මොකක් හරි වසංගතයක්වත් හැදිලාද තාත්තේ කියලා අහලා තියෙනවා පොඩි එකෙක්. අපි දවසේ පද 4 විදුර අබේනායක ලියන තෝරගන්නවා මව්බිම් පුවත්පතේ දවසේ පද 4 අද කාටුන් අවසන් කරන්න. එක ඇමතියකි ලේකම්ලා සිව් දෙනෙකි තහනම් වචනයකි කීවොත් ලෙඩගොඩකි කුඹුරට ඕන පඹයකි ගොළු වන සුරැකි මෙතුන් පදේ තෝරාලා කියන් සකි. එක ඇමතියකි ලේකම්ලා සිව් දෙනෙකි තහනම් වචනයකි කීවොත් ලෙඩගොඩකි කුඹුරට ඕන පඹයකි ගොළු වත සුරැකි මෙතුන් පදේ තෝරාලා කියන් සකි කියලා. පදේ ඔබ දන්නව, පිළිතුර ඔබ දන්නවා, පිළිතුරත් හිතේ තියාගෙනම අපි අදට මේ විදිහට කාටුන් අවසන් කරනවා. කාටුන් එක්කම සතියක පත්තරමේන්තුවත් අවසන් කරන්න සූදානම්. අපිට විතරද ලෝකේ ප්‍රශ්න තියෙන්නේ? ලෝකේ අනිත් රටවල් වලට ප්‍රශ්න නැද්ද? ගැටලු නැද්ද? මේ ගැන ඔබට දැනගන්න පුළුවන්. ලෝවටා ජේෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා දැන් එනවා මෙතනට ඇවිල්ලා එතුමත් එක්ක සම්බන්ධ වෙලා ඔබට ලෝකේ තොරතුරු දැනගන්න ඔබට ආරාධනා කරනවා. ඔබට නිරෝගී දවසක් සතියක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.
ආයුබෝවන්.